SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 සැප්තැම්බර් 22 අඟහරුවාදා සිරස්තල විපක්ෂයේ විරෝධය මැද 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට 20 වන සංශෝධනයේ තුම්පත මම ඉදිරිපත් කරනවා. 20ට ජනමත විචාරණයක් ඉල්ලා පළමු දිනේදීම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. මෛත්‍රීට රනිල්ට පාස්කු කොමිසමෙන් නොතීසි. පූජිත් මුල්වරට සාක්ෂි දෙයි. මෛත්‍රීත් අද කොමිසමට. පොල්වලට රුපියල් 70ක උපරිම මිලක්. කඩකොළොත් නීතිමය පියවර. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරෙන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළුපටි පැළඳ විරෝධතාවයේ නිරත වූ අතර සභාකර්මයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. The big story. 20 වන ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කර දින 14ක් සම්පූර්ණ වී ඇති පසුබිමක ව්‍යවස්ථා ප්‍රකාරව එය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු ප්‍රධාන කටයුතු ආරම්භ වූ අවස්ථාවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සභාගත කිරීමට පෙර සිටම විපක්ෂයේ සමගී ජන බලවේගයේ පාර්ශවයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔවුන් අද සැසිවාරයට සහභාගී වී තිබුණේ විනාශකාරී 20 එපා යනුවෙන් සඳහන් ලාංඡන පැළඳගෙනයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස විශේෂයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නට මේ රජය කටයුතු කරනවා. ජනතා පරමාධිපත්‍ය එතන රීති ප්‍රශ්නයක් නැත. කෙසේ වෙතත් විපක්ෂයේ නියෝජිතයින්ගේ විරෝධතා මැද්දේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් 20 වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අධිකරණ අමාත්‍යතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම සඳහා වූ 20 වන සංශෝධනයේ කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. දෙවැනි වරකේ වේවා. කෙසේ වෙතත් ඒ සමග සභාගර්භයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු කළුපටි පැළඳ විරෝධතාපූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වුණා. දැන් ඔබතුමාලා ඉඳගත්තා නම් හොඳයි. අගමැතිතුමා මොනවද කියන්නේ කියලා අහගන්න. බෑනේ you are shouting. පක්ෂ නායකතුමා ඉඳගන්න. අගමැතිතුමා උත්තර දෙන්න හදන්නේ. බන්දුල ගුණවර්ධන අගමැතිතුමා කතා කරගෙන යන්නේ. මේ රට ආණ්ඩුකරණය කරන විට මුදල් අමාත්‍යවරයා වී කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එහිදී ගරු කතානායකතුමනි මේ රටේ යහපත් රාජපාලනයක් දෙසා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. කරුණාකරලා ඔබතුමා කතා කරගෙන යන්න. ගරු කතානායකතුමනි මම කොහොමද කතා කරන්නේ? ඔබතුමා කතා කරගෙන යන්න. ඇයි කැමරාව නැත්තේ? ඇයි කැමරාව එක දෙන්නේ නැත්තේ? ඔබතුමාලට ඕනේ කැමරාවද? රීති ප්‍රශ්නයද? ඇයි කැමරාව දෙන්නේ නැත්තේ? කැමරාවනේ කැමරාව රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ. කතා කරන්න එපා. සර් කතා කරන්න එපා. කැමරාව දාන්න කියලා. අගමැතිතුමා බේරගමු. 20 එපා. අල්ලේ හරියට ගියපන්. ඔබ කියලා දෙන එපා 30 එපා කියලා. 20 එපා. එම අවස්ථාවේදී ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ද සභාගර්භය මැදට පිවිස 20ට පක්ෂව සටන් පාට හඬගා කියමින් සභාගර්භය මැද රැඳී සිටියා. චන්ඩි බෑස්සා චන්ඩි බෑ. 20 එපා.
සංශෝධනයට විරෝධතා දක්වන ක්‍රමවේදයන් තියෙනවා. දැන් මෙයාලට පුළුවන් අධිකරණයේ පිහිට පදන්න. ඒ වගේම අනික් වික්‍රමය තමයි මෙයාලට මේක පරාජය කරන්න ඕන නම් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම කළ යුතුයි. වාඩි වෙන්න. එතකොට දාන්නම් කැමරා එක. වාඩි වෙන්න. මේ පාර්ලිමේන්තුවේ තියෙන අයිතිය පිළිබඳව කතා කරන්න අවස්ථාව දෙන්න. අද මෙතන කරන විරෝධය අගමැතිවරයාගේ අයිතිවාසිකම් මේ පාර්ලිමේන්තුව උත්තරීට පරමාධිපත්‍ය වෙනුවෙන් අද මේ කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා විතරයි. මොකද ඊළඟට ඔබට තියෙනවා සතියක කාලයක් ඔබට අධිකරණයට යන්න පුළුවන්. ඒ අධිකරණයට ගියාට පස්සේ මේක නැවත පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවේ අපිට විවාද කරන්න පුළුවන්. මේ සංශෝධනය යම් අහිතකර දෙයක් තියෙනවා නම් මෙලට අගමැතිතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය නැති කරලා තුමා කැමතිද? අපි නම් කැමති නෑ. මම මරික්කා රාජ්‍යාර්ථ කියනවා කාගේ බලය ඉවත් කරත් මහින්ද රාජපක්ෂගේ බලය ඉවත් කරන්න බෑ කියන එක මතක තියාගන්න. තමුන්නාන්සලා හිතාගෙන ඉන්නේ රාජපක්ෂලා ගෙදර යවන්න. තමුන්නාන්සලා 19 ගෙනාවේ මොකටද? තමුන්නාන්සලාට දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට දුක හිතිලා මහින්ද මහත්තයාට නඩු දානකොට ඔයලා කොහෙද හිටියේ? අද ඇවිල්ලා කරු අගමැතිතුමනි කියනවා අනේ මේ විනාඩි 5කට කල් දාලා දෙන්න බැරිද? අපිට ටීවී එකට පොඩි ෂොට් එකක් ගන්න. මොකද්ද මේ විපක්ෂේ? රැට ගෙදර ගියාම නෝනා ටීවී එක බලනවා. කැමරා එක පොඩ්ඩක් පෙන්වන්නකෝ. ඔය බෝඩ් අල්ලපු අයගෙන් දැනට 17 දෙනෙක් කතා කරලා ඉවරයි මේ පැත්තට එන්න. සභාව තුළ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවට කැමරාව යොමු විය යුත්තේ කතානායකවරයා දෙසට හෝ සෙන්කෝලේ දෙසට කියලා තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව ප්‍රකාරව තමයි කැමරාව මේ විදියට කටයුතු කරන්නේ. ඒ නිසා පොඩි ළමයි වගේ මේ පුස්සෝ ටිකක් විශ්සාල්ලගෙන පිස්සු නැටුවට ඒගොල්ලෝ ඉල්ලන විදියට කැමරාව දී යුතු නෑ. අර 17ක් ගැන කිව්වා 20ක් ගැන කිව්වා. තමන් මේ රටට ලොවට වදාපු අම්මලා තාත්තලා අවමාන කරන කිසිම පුද්ගලයෙක් කිසිම මහජන නියෝජිතයෙක් සමගි ජන බලවේගයේ නැහැ. සමහර අය ජාතියෙන් සමාව ගත්තා 18ට අතයිස්සුප් එක වැරදි කියලා. අද 20 ඕනි කියලා කෑ ගහන മന്ത്രിවරු ඇමතිවරු තව අවුරුද්දකින් දෙකකින් ජාතිය ඉස්සරහා සමාව ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගෙන් ඉල්ලා සිටිනවා හෘද සාක්ෂියකට එකතව ඡන්දේ පාවිච්චි කරන්න. අද තමුන්නාන්සලා මේ පෙරලි කරන වෙලාවේ තමුන්නාන්සලා තව සතියයි තියෙන්නේ ශේෂ්ඨාධිකරණයට කියලා අභියෝග කරනවනේ. අද සිට දින 7ක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කළ හැකි. එලෙස විරෝධතා ගොනු නොවන්නේ නම් 20 වන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා. කිසියම් පාර්ශවයක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනය අභියෝගයට ලක් කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීන්දුව ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනුමත වීමෙන් පසු සංශෝධන ඇතොත් කාරක සභා අවස්ථාවේදී ඒවා එක් කෙරෙන අතර තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත විය යුතු වනවා. අවසාන වශයෙන් කතානායකවරයා පනතට අත්සන් තැබූ විට එය ව්‍යවස්ථානුකූල නීතිය බවට පත්වනු ඇති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අතාඋල්ලා මහතා පාර්ලිමේන්තුවට නොගැලපෙන ආකාරයේ ඇඳුමක් ඇඳ පැමිණ බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධය එල්ල කළා. අතාඋල්ලා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඇඳ සිටි ඇඳුමයි මේ. ස්ථාවර නියෝග යටතේ බොහොම පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇතුල් වීමේදී මොන වගේ ඇඳුමක්ද අඳන් ඉන්න ඕන කියලා. අපේ ආගර ආතවුල්ල මහත්තයා මොකද්ද අඳන් ඉන්න ජැකට් එක? මේව අඳගෙන යනවා පාර්ලිමේන්තුවට. එතුමාගේ ජාතික ඇඳුම. එතුමා මේ ඇෆ්ගනිස්තාන හරි පාකිස්තාන හරි පාර්ලිමේන්තු යනවා වගේ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ෂර්ට් ගලවලා ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔබතුමා කරුණාකරලා එළියට දාන්න. කරුණාකරලා එළියට දාන්න. විශ්සද මගේ ඇඳුම්ද කියන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඇඳලා තියෙන නියමිත ඇඳුමෙන් ඉන්න අර උඩින් අර මේක දාලා තියෙන විතරයි. ඔබතුමා නියමිත පරිදි බොත්තම් ටික පියවලා ඉඳ ගන්න. ඒ අනුව අතාඋල්ලා මන්ත්‍රීවරයා ස්වේච්ඡාවෙන්ම සභා ගැබෙන් පිටව ගියා. මේක තියෙනවා පොළොර එක තියෙනවා මේක තියෙනවා මට සීතල වෙන්නේ මොනවද කරන්නේ ඒ මේක ඩ්‍රෙස් වෙන්න බැරිද මෛත්‍රී මාත්‍යා අඳගෙන ඕගොල්ලෝ ඡන්ද දාන්න උනා ඒක හරි දැන් ඕගොල්ලන්ට බෑ The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මේ අතර 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු දිනයේදීම ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා.
ඉන් පෙත්සම්කරු ඉල්ලා තිබුණේ නව සංශෝධනය හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එය ජනමත විචාරණයක් හරහා අනුමත කරගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයෙන් නිකුත් කර තිබූ නිවේදනයකට අදාළව කරුණු දක්වන්නයි කොමිසම කළ දැනුම් දීමකට අනුවයි. මේ අතර හිටපු ජනාධිපතිවරයාට එළඹෙන ඔක්තෝබර් 5 වනදාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔක්තෝබර් 6 වනදාත් සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම් දුන්නා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සැප්තැම්බර් 20 වනදා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණා. එමගින් ජනාධිපති කොමිසමේ අධිකාරීමය බලයට අපහාසයක් සිදුවන බවත් සාක්ෂි ලබා දෙමින් සිටි තම සේවාදායකයා වන හේමසිරි ප්‍රනාන්දු මහතා තැතිගැන්මකට ලක්ව ඇති බවත් ඒ මහතාගේ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා කොමිසමට පැමිණිලි කළා. ඒ අනුව නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වන ලෙස කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ කවරෙකු හෝ අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් ඊට එරෙහිව කතා කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවයි. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිවත් නෛතික පියවර ගත යුතු බව පවසා සිටි අතර ඒ සම්බන්ධ තීරණය හෙට දැනුම් දෙන බව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඔබතුමාට ඔබතුමාගේ රජයේ පොලිස්පතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් චෝදනා කරනවා. ඒක කියන උත්තරයක් නැද්ද ඔබතුමාට? ඔබතුමාගේ වරදක් තියෙනවද? ඔබතුමාගේ වරදක් පිළිගන්නවද? මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඔක්තෝබර් 5 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් අතර ඔක්තෝබර් 6 වනදා පෙනී සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. ඒ අතර පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාගෙන් පළමු වරට සාක්ෂි විමසීම කොමිසම අද පස්වරුවේ ආරම්භ කළා. ජීවිත 3ක් බිලිගනිමින් කඩා වැටුණු බහනුවර බූවැලිකඩ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අනුමැතිය ලබාගත් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය එම සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා ප්‍රතික්ෂේප කරනවා. මේ අතරේ අනතුරින් ජීවිතක්ෂයට පත් අමුසම යුවලගේ සහ ඔවුන්ගේ මාස 1කමාරක් වයස ඇති බිලිඳියගේ දේහ ඊයේ රාත්‍රියේ ඥාතීන් වෙත බාර දෙනු ලැබුවා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මවතේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතර කඩා වැටීමෙන් අමුසම යුවලකඩ සහ ඔවුන්ගේ මාස 1කමාරක් වයසිටි බිලිඳියට දිවි අහිමි වූයේ පසුගිය ඉරිදා දිනේදී. අනතුරින් ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් සහ අචලා ඒකනායකගේත් ඔවුන්ගේ මාස 1කමාරක් වයසට දියණිය ඔනලාගේත් දේහයන් ඊ රාත්‍රියේ ඔවුන්ට අයත් හෝටලයක මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණා. මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු හෙට සවස කටුවස්තොට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙලෙස ජීවිත 3ක් බිලිකණමින් කඩා වැටුණු පස්මහල් නිවස දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාට අයත් එකක්. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නියෝජිතයන්ද අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර එහි භූවිද්‍යාඥයින් ප්‍රකාශ කළේ නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලටගෙන නොමැති බවයි. කෙසේ වෙතත් නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදි කළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කළා. Engineering Corporation
කමිෂන් එකෙන් තමයි මේක සම්පූර්ණ අනුමැතිය වල අරන් තිබෙත් මේ කම්බි ගැනත් මේකට සම්බන්ධයි. එහෙත් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගත් බවට කඩාවැටුණු නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි එම සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා පැවසුවේ. අපි ගත වූ වසර 60 කාලය තුළ ඉදිරි කළ තියෙන රාජ්‍යංශයේ ගොඩනැගිලි පමණයි. ඒ නිසා මම හිතනවා මේ ගොඩනැගිල්ල හිමිකාර මහත්මයාට වැරදි ප්‍රකාශයක් තමයි එතුමා කරේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඒ පිළිබඳ වගකීම දැරීමට අපිට පුළුවන්කමකුත් නැහැ. මේ අතර කඩාවැටුණු නිවසේ ඉදිරිපස ගේට්ටුවද අද වන විට ගිලා බසිමින් තිබෙනු දක්නට ලැබුණා. මේ අතර මහනුවර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද දෙරණට ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට පත් කළ පොලිස් නිලධාරී කණ්ඩායම කඩාවැටුණු නිවසට අදාළ මුල් ලේඛනවල පිටපත් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. මහනුවර පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කළා දෙනවා. නෛතිකව ලබාගත යුතු වාර්තා සහ නෛතිකව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙනවද කියන කාරණේ පරීක්ෂා කරන්න. එවැනි වගකීමක් පැවරීමට සුදුසු තත්ත්වයක තියෙනවා නම් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න පියවර ගන්න. ජනතාව මුහුණ පා සිටින විවිධ ගැටලු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් ලබා දීම සඳහා ගම්මට්ටමින් සංචාරය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබෙනවා. එහි පළමු චාරිකාව එළඹෙන සිකුරාදා පෙරවරුවේ සිදු කෙරෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මැතිවරණ සමයේ රට පුරා සිදු කළ චාරිකාවලදී ගම්බද ජනතාව බොහෝ කලක් තිස්සේ නොවිසඳුණු ආර්ථික හා සමාජීය ගැටලු රැසක් ඉදිරිපත් කළා. ඒවාට එසැන විසඳුම් ලබාදීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයාගේ ක්‍රම නිරීක්ෂණ චාරිකා සංවිධානය කෙරෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. නිලධාරී කණ්ඩායම් කොළඹින් රැගෙන නොගොස් ප්‍රදේශීය නිලධාරීන් පමණක් සහභාගී කරගෙන වැයවන මුදල අවමෝන පරිදි මෙම ජනහමු සංවිධානය කිරීමටද නියමිතයි. ඒ අනුව පළමු නිරීක්ෂණ චාරිකාව සඳහා ජනාධිපතිවරයා තෝරාගෙන ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයයි. හපුතලේ අක්කරසේය ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී සැප්තැම්බර් 25 වන දින පෙරවරු 10ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළමු ජනහමුව පැවැත්වෙනු ඇති. ජනහමුවලට පැමිණ සිය ගැටලු ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති මාධ්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ. අත්හැරදමා ගොස් තිබූ හෙරොයින් සහ කොකේන් බත්කුඩු කිලෝග්‍රෑමය බැගින් වූ පාර්සල් දෙකක් අද පයාගල සහ පුත්තලම වෙරළ තීරවල තිබී පොලිසිය විසින් සොයා ගැනුණා. ඒවයි වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවයි පොලිසිය පවසන්නේ. අතහැරදමා ගිය එක් කොකේන් බත්කුඩු පාර්සලයක් අද හමු වුණේ පයාගල ග්‍රිස්බන් පෙදෙස මුහුදු තීරයේදී. කිලෝග්‍රෑම් එකක් බර ඇති එම පාර්සලයේ රුපියල් කෝටියක වටිනාකමකින් යුත් කොකේන් තිබූ බවයි පයාගල පොලිසිය පැවසුවේ. ග්‍රෑම්යක් 25000ක් වෙනවා. ඉතින් කෝටියකට අධික ප්‍රමාණයක්. එම පාර්සලයේ අරබි අක්ෂර සහිත මුද්‍රාවක් දක්නට ලැබෙන අතර එහි 20 යනුවෙන් පැහැදිලිව සටහන්ව තිබුණා. මෙලෙසම අත්හැරදමා තිබූ හෙරොයින් පාර්සලයක් පුත්තලම උඩප්පුව පෙරියපාඩුව ග්‍රාමයේ වෙරළේ තිබී දිහිවරයෙකුට හමු වී තිබෙනවා. මට මේ පාර්සලේ හම්බුණ වෙරළේ කොට ගහලා තියෙනවා. අතර අරන් බැලුවා කවරින් දෙකක් තිබ්බා. ඒක මේ ලාංඡනයක් තිබ්බා නිල් පාටි. එන්න මම සැක කරා මේක කුඩු වෙන්න ඇති කියලා. දිහිවරයා විසින් උඩප්පුව පොලිස් ස්ථානයට බාර දෙන්න ලැබූ පාර්සලේ හෙරොයින් කිලෝවක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. එහි වටිනාකම රුපියල් කෝටියකට අධික බවද පොලිසිය පවසනවා. එම පාර්සලයේද පාකිස්තානයේ නම සඳහන් මුද්‍රා සටහන්ව තිබීම විශේෂත්වයක්. වර්ණ දඬුවම නියම වී වෙලිකඩ බන්ධනාගාරයේ සිටින කළු තුෂාර නම් අද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනුනේ ගොතටුව පොලිසිය විසින්. සැකකරු සතු තිබී හෙරොයින් ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 770ක් සොයාගත් බව පොලිසිය පවසනවා. අසංක හෙවත් චතුරංග ලෙස හඳුන්වන සැකකරු මිනිමරුම් චෝදනාද එල්ල වූ අයෙක්. මේ අතර වීරකැටිය වකුමුල්ල ප්‍රදේශයේ පොල්ලිඩමක වලදමා තිබූ අත්බෝම්බයක් T56 මැගසිනයක් සහ ජීවපත්‍රම් රැසක්ද අද පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කදවුරේ නිලධාරීන් විසින් සොයා ගැනුණා. හෙට සිට බස් ප්‍රමුඛතා මන්තිරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන සේවා රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා. ඒ අනුව මගී ප්‍රවාහන බස් රථවලට පාසල් සේවා බස් සහ වෑන් වලට මෙන්ම කාර්යාල සේවා බස් සහ වෑන් රථවලට පමණක් එම මන්තිරුවේ ගමන් කළ හැකියි. දැන් තවත් පුවත් කිහිපයක්. පොල්ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් විය යුතු බවත් ඒ ඉක්මවා අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොල්වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළා. එම අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ විසින් රුපියල් 60ට පොල් දෙනවා. රජයේ වතු සමාගම්වල අපි අනිකුත් වතු අයට දැන් අතරමැදියටත් යම් කිසි දෙයක් තියෙන තමයි අපි කියන්නේ රුපියල් 70ක් උපරිම සිල්ලර මිල තියෙන්න ඕනයි කියලා.
නෑ කරන්න බෑ. අපි එහෙම වුණොත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. පාරිභෝගික අධිකාරිය හරහා. ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ අලෙවි පොලක්ද අද එම අමාත්‍යාංශයේදී සංවිධානය කර තිබුණා. තලවතුකොට ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස තුනක් අනාවරණ කර ගැනීමට බස්නාහිර පළාත් දූෂණ මර්දන කොට්ටාශය අද සමත් වුණා. එහිදී කළමනාකරුවන් තිදෙනෙක් සහ වයස අවුරුදු 18 සිට 30 දක්වා වයස්වල කාන්තාවන් 12 දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් මනුසද්දරණ ආරම්භ කළ වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් යාපනය සහ කළුතර වෙරළ තීර කේන්ද්‍ර කර ගනිමින් අද පැවැත්වුණා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මනුසද්දරණ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහනට ප්‍රදේශීය පොලිස් ස්ථානවල සහ රාජ්‍ය ආයතනවල සහායද හිමි වුණා. දැන් බිසැට්ටෙන් විශේෂාංගය. දේශීය හඳුන්කෝරු නිෂ්පාදන සමාගමක් වන ලංකා සුමේධ ආයතනය ප්‍රථම වරට සිය නිෂ්පාදන කැනඩාව වෙත අපනයනය කිරීමට සූදානම් වනවා. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පිටකෝටයේදී පැවැත්වුණා. මාලබේ සිනෙක් කැම්පස් උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ විශේෂ ආරාධනයෙන් සහ කපිතාන් අජිත් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. එහිදී 600කට අධික සිසුන් පිරිසක් ඉංජිනේරු නාවික කළමනාකරණ තොරතුරු තාක්ෂණ ගුවන් යානා නඩත්තු ඉංජිනේරු ඉංග්‍රීසි සහ අධ්‍යාපනවේදී ඩිප්ලෝමා උපාධි සහ පශ්චාත් උපාධි වලින් පිදුම් ලැබුවා. ඒ සමගින් පුවත් අවසන් මින් අනතුරුව ඔබට ටීවී දෙරණ ඔස්සේ එක්විය හැකි වාද පිටිය සමගින්